දන්නේම නැතුව අවුරුද්දක් ගෙවිලා ගියා. ඊට පස්සේ අපි කියනවා අලුත් අවුරුද්දක් පැමිණෙනවා කියලා. දැන් මේ පිරිස අලුත් අවුරුද්දට ලෑස්තිද? ලෑස්තිද? අවුරුද්දක් ගෙවිලා යනකොට මොනවද ජීවිතේට එකතු වෙන්නේ? ආයුෂ ගෙවිලා යනවා. එකතු වෙන්නේ මොනවද? කර්ම ගොඩාක් එකතු වෙනවා. එච්චරයි සිද්ධ වුණේ. මේ විදිහට තමයි අපේ අවුරුදු ඔක්කොම ගෙවිලා ගියේ. අපි අලුත් අවුරුද්දක් කියලා යමකට ලෑස්ති වෙනවා කියන්නේ අපිට ජීවිතය ගැන කිසිම තීරුමක් නැහැ කියන එක. ජනවාරි 1 වෙනිදාට නොකරන දෙයක් නැහැ. නමුත් හැමදාම ගහන්න තියෙන්නේ පරණ බෙරේමයි. අලුත් බෙරයක් හම්බ වෙනවද? අලුත් අවුරුද්දට අපි අලුත් එකක් ගහමු කියලා. පරණ දුක් දුම්නස්මයි. පරණ ප්‍රශ්නමයි. පරණ ජීවිතේමයි. පරණ කෙලෙස්මයි. ඉතින් මේවා ගොඩනේ අපි මේ අරගෙන යන්නේ. අවුරුද්දෙන් අවුරුද්දකට මාරු වෙනවා කියන්නේ මොකක්ද ඒක? ඒක මේ ලෝකේ ඇති කරගත්තු සම්මුතියක් විතරයි. වෙන කිසිම දෙයක් නැහැ. ලෝකේ ඇති කරගත්තු සම්මුතියක් විතරයි. මේ සම්මුතියට කොච්චර මුලා වෙනවද කියන්නේ. ඒ සම්මුතියත් එක්ක අලුත් බලාපොරොත්තු ගොඩාක් හදාගෙන පරණ ලෝකේ ඉන්නවා. ඔච්චරයි අපි මෙච්චර කාලයක් කළේ. වෙන එකක් කළාද? ඉතින් දැන් හොඳට බලන්න හිතලා අපි වයසට යනවා කියලා, අපි වයසට ගියා කියලා අපිට ජීවිතේ වයසට යාම තුලින් අවබෝධ වෙච්ච දෙයක් තියනවාද? වයසට යාම තුලින් අපිට ජීවිතේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙනවද? නැහැ. අපි දුකින් නිදහස් වෙනවද? නැහැ. වයසට යෑම තුල අපිට නොවැරදීම එක දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද? ආයුෂ ගෙවිලා යනවා. ඒක. ඊළඟට මරණයට ලං වෙනවා. ඊළඟට කර්ම ගොඩාක් අපේ ඔලුගෝට වැටෙනවා. දැන් අපි හොඳට හිතලා බලමු මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා වෙනකොට අපි හිතපු දේවල්ද වැඩිපුර සිද්ධ වුණේ මේ වෙනකොට අපි නොසිතපු දේවල්ද? නොසිතපු දේවල් සිද්ධ වුණේ. මේ වෙනකොට අපේ සිතෙන් අපිට කර්ම රැස්ුණාද නැද්ද? වචනෙන් කර්ම රැස්ුණාද නැද්ද? සිතින් කර්ම රැස්ුණාද නැද්ද? රැස්ුණා. ඉතින් ඔච්චරනේ සිද්ධ වෙලා තියෙන්නේ. අපි සමහර විට මේ අවුරුද්දේ මුල බොහෝ දිනක් ආශිර්වාද ගන්න නැති අපිට සුබ නව වසරක් ගෙවන්න ලැබේවා කියලා අපි ආශිර්වාද ලබා ගන්න ඇති. නමුත් අපිට මේ නව වසර සුබ වුණා නම් සුබ වුණේ කුමක් තුලින්ද? මේ ධර්මයේ නිසා අපිට යමක් ලැබුණා මිසක් ජීවිතේ නැත්තම් වෙනද වගේම ගෙවිලා යනවා. වෙනද වගේම හිනාව අතරේ කඳුළු අතරේ සම්ඩු සර්වල් අතරේ උත්සව සම්භාෂණ අතරේ ගෙවිලා යනවා. වෙන කිසිම දෙයක් ජීවිතේට සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අච්චෙන්ති කාලා කාලය කියන එක වේගයෙන් ඉක්ම යන එකක්. තරයන්ති රත්තියෝ රාත්‍රිය දවල් අපි පසු කරගෙන යනවා. වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති. පිළිවෙලින් ජීවත් වෙන්න තියෙන කාලي අඩු වෙවි යනවා. ඒතම් භයම් මරණේ පික්ඛමානෝ. ඊට පස්සේ අපිට තියෙන්නේ මරණේ නැමැති බයට මුහුණ දෙන්න පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකාමිසං පජහේ සන්තපෙක්කෝ. සාන්ත වූ නිවන ඉලක්ක කරගෙන මේ ලෝකේ අතහරින්න කිව්වා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය මේ සාමාන්‍ය ලෝකයට වඩා කොච්චර වෙනස්ද කියලා.
සාමාන්‍ය ලෝකේ හැමතිස්සෙම සූදානම් වෙනවා. මොකීටද? කාලා බීලා සපසේ ඉන්න හැමතිස්සෙම සූදානම් වෙනවා. නමුත් හැමතිස්සෙම මේකෙන් එයා දිරිනවද පරදිනවද? හැමතිස්සෙම පරදිනවා. නමුත් හැමතිස්සෙම සකස් කරන්නේ ඒකමයි. මේ නිසා සාමාන්‍ය ලෝකේ තථාගත ධර්මයක් අසන්නට නොලැබෙන ලෝකෙට මේ ජීවිත ගැටලුව හඳුනා ගන්න බෑ. ජීවිත ගැටලුව හඳුනා ගන්න බෑ සද්ධර්මයේ අසන්න නොලැබෙන ලෝකෙට. බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිතයේ අර්ථය ගැන ලස්සන වචන කීපයක්. උන්වහන්සේ වදාලා ජීවිතේ හොඳම කාලය ජීවිතේ ගත කරන මොන කාලෙද? මොන කාලෙද ජීවිතේ හොඳම කාලේ? අන්න තරුණ කාලේ. පුතඥයාගේ මතය ඒක. බුදුරජාණන් වහන්සේගේ මතය මොකක්ද? ජීවිතේ හොඳම කාලේ මොකක්ද? ධර්මයේ හැසිරෙන කාලය ජීවිතේ හොඳම කාලයයි. තරුණ කාලේ මොකද්ද වෙච්ච හොඳේ? කෑවා බිව්ව නැටුව නේද? රණ්ඩු කළා hina වුණා දිව්වා පැන්න වෙන මොකද්ද සිද්ධ වෙච්ච හොඳේ? බුදුරජාණන් වහන්සේ වදාළා ජීවිතේ හොඳම කාලේ ධර්මයේ හැසිරෙන කාලේ. එහෙමනම් කෙනෙකුට ජීවිතේ හොඳම කාලේ මුණ ගැහෙන්නේ ඇඟපත හයිය තිබීමෙන් නෙවෙයි. ජීවිතේ හොඳම කාලේ මුණ ගැහෙන්නේ සල්ලි අතට හම්බ වුණාම නෙවෙයි. ජීවිතේ හොඳම කාලේ මුණ ගැහෙන්නේ බලය අතට හම්බ වුණාම නෙවෙයි. ජීවිතේ හොඳම කාලේ මුණ ගැහෙන්නේ ධර්මය හිතට හම්බ වුණ දවසට. එතකොට මේ පිරිසට දැන් මේ යන්නේ මොන කාලෙද? හොඳම කාලේ දැනුයි ආවේ. ඔන්න දැනුයි හොඳම කාලේ ඇවිල්ලා තියෙන්නේ. ජීවිතේ හොඳම කාලේ තරුණ අවදියේ නම් මේ වෙනකොට අපි ඒකේ ඵලයේ හැටියට හරි හොඳ දේවල් භුක්ති විඳින්න ඕනේ. ජීවිතේ තරුණ අවදියේ හොඳම කාලේ නම් මේ වෙනකොට අපි ඉන්න ඕනේ කොහෙද? හරි සතුටින් ප්‍රීතියෙන් සැනසී ඉන්න ඕනේ. එහෙමද ඉන්නේ? එහෙම නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිතේ හොඳම කාලය ධර්මයේ හැසිරෙන කාලය. ජීවිතේ හොඳම කාලය පින් කරන කාලේ. ඊළඟට උන්වහන්සේ වදාලා ජීවිතේ හොඳම මොහොත හොඳම නැකත මොකද්ද? ජීවිතේ හොඳම නැකත මොකද්ද? ඔව් ධර්මයේ මුණ ගැහෙන දවස ජීවිතේ හොඳම නැකත. ජීවිතේට කිරීතිරීම මොකද්ද? ඔව් මාර්ගඵල ලැබීම ජීවිතයකට කිරි උතුරනවා කියන්නේ. දැන් බලන්න මුට්ටි වල දාලා උතුරන කිරි මොකද වෙන්නේ? හිස් දෙයක්. ඒක කිසිම අර්ථයක් ඇති එකක් නෙවෙයි. ජීවිතයකට කිරි උතුරනවා කියන්නේ ධර්මය අවබෝධ කරන දවස තමයි ජීවිතයට කිරි උතුරන දවස. මේ ඇයිට ඒ දවස් ඒවි නේද? දැනට ඇවිල්ලත් දන්නෙත් නෑ. ජීවිතයට කිරි උතුරන දවස පැමිණේවා. එතකොට වයසට ගියා අපි. වයසට ගියා කියන්නේ සංසාරේ ජීවත් වුණා කියන්නේ දෙකම එකයි. වෙනසක් නැහැ. අපි කියනවා සංසාරේ අපි මෙච්චර ආත්ම භාව ගණනක් ගෙව්වා කියලා. මොකද අපි කරලා තියෙන්නේ? ඉපදුන්නේ නැද්ද?
ඉපදුනා. වර්ධනය වුණේ නැද්ද? වර්ධනය වුණා. වයසට ගියේ නැද්ද? වයසට ගියා. මැරුණේ නැද්ද? මැරුණා. ඉතින් මොකද්ද අපිට ලැබුණේ? මොකද්ද ලැබිච්ච දේ? මේට අවුරුදු කල්ප කෝටි ගාණක් තිස්සේ අපි ඒක කළා තියෙනවා. එහෙනම් ඉපදුනා කියලා අපිට වෙච්ච සිතක් අමුතු සිතක් නෑ. වයසට ගියා කියලා වෙච්ච සිතක් නෑ. මරුණට පස්සෙත් වෙන සිතක් නෑ. ධර්මයේ අල්ලගත්තොත් විතරක් පැහැදිලිවම වෙනසක් ඇති කරගන්න පුළුවනි. වෙන කිසිම ක්‍රමයකින් ඒ වෙනස ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. මේ ජීවිතයේදී අපිට පුළුවන් වුණොත් හරියාකාර ලෙස ධර්මයේ පිහිටන්නට අන්නේ වෙලේ ඉඳලා අපේ ජීවිතේට හොඳ කාලේ උදා වෙනවා. ජීවිතේ හොඳම කාලේ ලබන්නේ එතකොටයි. දවසක් කොසල් රජුරෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ ඔක්කොම ආයත තියෙන්නේ වයසට ගිහිල්ලා මැරිලා යන එක නේද කියලා ඇහුවා. ඇහුවාම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහරජේ ඒක ඇත්ත. මේ ලෝකෙ සිටින සල්ලිකාර රජවරු සිටවරු ඒගොල්ලෝ කොටමත් තියෙන්නේ වයසට ගිහින් මැරිලා යන එක. මේ ලෝකෙ සිටිනවා මහා උගත් බමුණු පඬිවරු ඒගොල්ලෝ කොටමත් තියෙන්නේ වයසට ගිහින් මැරිලා යන එක. මේ ලෝකේ ඉන්නවා මහා ව්‍යාපාරිකයෝ ඒගොල්ලෝ කොටමත් තියෙන්නේ වයසට ගිහින් මැරිලා යන එක. මේ ලෝකේ ඉන්නවා හිඟන්නෝ ඒ ඔක්කොටමත් තියෙන්නේ වයසට ගිහින් මැරිලා යන එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා කොටින්ම කියන්නේ මේ ජීවිතේ දුක අවසන් කරපු රහතන් වහන්සේලාටත් නැසී බිඳී වෙනසී යන ධර්මතාවයේ තියෙනවා කිව්වා. මේකෙන් මොකද්ද දෙන පණිවිඩය? අපි හසු වෙලා තියෙන්නේ ඒකාකාරී සිදුවීමකට. අපි හසු වෙච්ච ඒකාකාරී සිදුවීම තමයි යලි යලි වයසට යන එක. යලි යලි රෝග පීඩාවල් ලබන එක. යලි යලි මරණයටපත් වෙන එක. මම හරි පුදුම සිදුවීමක් දැක්ක මේ ළඟකදී අපි කොළඹ ඇවිදිලා පිටත් වෙලා යද්දි මං හිතන්නේ රෑ 12ත් පහ වුණා අපි යනකොට පාරේ කවුරුවත් නැහැ. මේ පාරේ එකපාරට දැක්කා මේ පාරේදී මිනිස්සු කවුරුත් නැහැ. ගෙවල් ඔක්කොම වහලා නිදි. සීතලේ එක වයසක බැල්ලියක් බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ එයාගේ ළමයි දිහා. බලපටව 3 දෙනෙක් එයා දිහා බලාගෙන ඉන්නවා. මම දැකපු දර්ශනය මේ. දැක්ක ගමන් මට කල්පනා වුණා මේගොල්ලෝ මනුස්ස ලෝකෙ කොච්චර කල් ඉන්නේ ඇද්ද? දැන් මේගොල්ලෝ මහා පාරේ. ඒ බලු ඒ බැල්ලිය දරුවෝ 3 දෙනා දිහා බලාගෙන ඉන්නවා. වාඩි වෙලා. දරුවෝ 3 දෙනා ඔළුව උස්සගෙන අම්මා දිහා බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ මම කල්පනා කළා මොනවා හරි කතා වෙනවා ඇති කියලා. හැබැයි ඒක දැක්කම මට විශාල කලකිරීමක් ඇති වුණා. මෙහෙම ජීවිත කොච්චරනම් සංසාරේ ගෙවන්න ලැබෙනවද කියලා. මිනිස් ජීවිතේ ගත කරන අවදියේ අපිට මේ බරපතලකම පේන්නේ නැහැ. මනුස්ස ජීවිතේ ගත කරන අවදියේ අපිට පේන්නේ නැහැ මේ බරපතලකම.
ඇයි පේන්නේ නැත්තේ? අපිට ඇත්ත දකින්න නෝන නැති නිසා. මනුස්ස ජීවිතයේ තුල මේ විදිහේ නොපෙනීමක් තිබේ නම් මනුස්ස ජීවිතයක තේරුම් ගන්න අපහසුකමක් මෙච්චර තියෙනවා නම් තිරිසන් ලෝකවල කතා කරන්න දෙයක් තියනවද? പ്രേත ලෝකවල නිරේ කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. එච්චරටම මේ ලෝකේ අවාසනාවන්තයි. මෙන්න මේ නිසායි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කල්පනා කරන්න අවස්ථාව ලැබිච්ච වෙලාවේ අතහරින්න එපා කියලා. තේරුම් ගන්න අවස්ථාව ලැබිච්ච වෙලාවේ අතහරින්න එපා කියලා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඒකයි. තේරුම් ගන්න අවස්ථාව ලැබිච්ච වෙලාවේ කල්පනා කරන්න අවස්ථාව ලැබිච්ච වෙලාවේ අතහරින්න එපා කියලා. ඇයි අපිට අනන්තවත් අවස්ථාව ලැබෙන්නේ නැති සංසාරේ ජීවත් වෙන්න, මනුස්ස ජීවිතේ ගෙවන්න, දෙවිවරු වෙලා ඉන්න, බ්‍රහ්මය වෙලා ඉන්න අපිට අනන්ත අවස්ථාවක් ලැබෙන්නේ නැති. නමුත් කවදාවත් අපි සිත මෙහෙව්වේ නැහැ. කුමක් කරා යන්නද? ඔව් මේ ජීවිතේ නිදහස් වෙන්න ඕනේ කියන මතය ඔස්සේ හිත මෙහෙව්වේ නැහැ. මේ ජීවිතෙන් නිදහස් වෙන්න ඕනේ කියන මතය ඔස්සේ හිත මෙහෙව්වේ නැති නිසා අපි හැමදාම පැටලි කල් ගෙවනවා. මෙන්න මේ පටලැවිල්ල අපි ලියා ගන්න ඕනේ මේ ජීවිතේදී. අපි මේක වෙන ජීවිතයක් කරා ගිහිල්ලා කරන්න ඉඩ නොතබා. මේ ජීවිතේදී අපි ඒක කරන්න ඕනේ. මේ ජීවිතයේදී ඒක කරගත්තොත් අපේ සංසාරික ගැටලුව සදාටම විසඳන්න පුළුවන්. සදාටම විසඳ ගන්න පුළුවන්. මතක තියාගන්න මේ වෙනුවෙන් කරන්න තියෙන්නේ කවුරු දිහා බලන එකද? Taman දිහා බලන එක. මොකද්ද බලන්නේ? Tamanගේ හැඩරුවද? එහෙනම් Tamanගේ බලන්නේ මොනවද? සිත විතරද? ඔව්. Tamanගේ සෑම ජීවිතේ සෑම දෙයක් ගැනම විමසා බලන්න ඕනේ. අපි පුරුදු වෙලා තියෙන්නේ කොහොමද? Tamanගේ නම් හැඩරුව බලන්න. අනුන්ගේ නම් ඇදකුද. මේක වෙනස් කරන්න ඕනේ අපි. වෙනස් කළා Tamanගේ ඇත්ත ස්වභාවය විමසන්න පටන් ගන්න ඕනේ. අපිට මේකෙන් ගැලවෙන්න නම් අනික මතක තියාගන්න මේ ධර්මයේ වුණත් මේ කියා දෙන කාල පරිච්ඡේදයේ නිත්‍ය එකක් නෙමෙයි අනිත්‍ය එකක්. ඒ නිසා ධර්මය ලබා ගැනීම වහවහ කළ යුතු එකක්. ධර්මයේ ලබා ගැනීම ප්‍රමාද නොවි කළ යුතු එකක්. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ ලබා ගන්න ප්‍රමාද වුණොත් මොකද වෙන්නේ? පස්සේ දුක් විඳින්න වෙනවා. දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ. මං හිතනවා අපි ඔක්කොටම මීට කලින් ධර්මයේ මොන ගැහුණාද නැද්ද? මොන ගැහිච්ච අය. අපිට ඉවක් නැද්ද ජීවිතේ දුකයි කියලා? ඉවක් තියෙනවනේ. ඉවෙන් වගේ දැනෙනව නේද අපිට මේක දුකයි කියලා? අපිට ඉවෙන් වගේ දැනෙනව නේද මීට වඩා කොච්චර හොඳද නිවන් දකින්න තිබේ නම් කියලා? හිතෙනව නේද? ආන්නේ හිතින්නේ ධර්මයේ පුරුදු කළා අපි. මීට කලින් ජීවිතවල පුරුදු කළා. හැබැයි ධර්මයේ හරියට අල්ලපු නැති නිසා අපි තාම යනවා. ඒ නිසා ධර්මයේ ලැබෙන්නේ සමහර විට සුළු කාලයයි. මේ සුළු කාල පරිච්ඡේදයේදී ලැබෙන ධර්මයේ ඉක්මනට ගන්න ඕනේ. වෙන කිසි දෙයක් ගන්න එපා. ධර්මයේ විතරක් ගන්න. වැදගත්ම දේ ඒකයි. මේ ජීවිතයේදී හරියට ඉගෙන ගත්තොත්, තේරුම් ගත්තොත් මෙන්න මේකයි පටිච්ච සමුප්පාදේ. මෙන්න මේකයි පංච උපාදානස්කන්ධය. මෙන්න මේ විදිහටයි චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න තියෙන්නේ.
මේ විදිහට සතර සතිපට්ඨානෙ වඩන්න තියෙන්නේ. මෙන්න මේ ටික කොහොම ඉගෙනගෙන පුරුදු කරන්න පටන් ගත්තාම ඔන්න දැන් ටික ටික එතකොට ධර්මයේ ජීවිතයට ලැබෙන්න පටන් ගන්නවා. ධර්මයේ ජීවිතයට ලැබෙන්න පටන් ගන්නවා. මේක ආරම්භයේදී පුරුදු කරන්න ලේසිද අමාරුද? අමාරු එකක්. දැන් අපිට හොඳට හිතන්න පුළුවන් නේ. හොඳට හිතන්න පුළුවන් නේ. මේ හිතන්න පුළුවන් හිතෙන් ලේසි වැරදි හිතන්නද හොඳ හිතන්නද? නොමග යන්න තියෙන අවස්ථාව හිතෙන් උනත් වැඩි සුමගට එන්න තියෙන අවස්ථාව අඩුයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක. ඒක වදාලා සුඛරාණි අසාධූනි යත්තචේ අහිතානිච තමන්ට හිතසුව පිණිස පවතින්නේ නැති අයහපත් දේවල් වලට පෙළඹෙන්න හරීම ලේසි කියලා. යං වේ සුඛංච සාධුන්ත තං වේ පරම දුක්ඛරං යමක් තමන්ට හිතසුව පිණිස පවතිනවද යහපත පිණිස පවතිනවද ඒක කරන්න හරීම අමාරුයි කියලා. දැක්කද සංසාරේ ලක්ෂණය එතකොට? ලක්ෂණය මොකද්ද? ලක්ෂණේ පින් කරන්න අමාරුයි. පව් කරන්න ලේසි. කුසල් කරන්න අමාරුයි. අකුසල් කරන්න ලේසි. ඔන්න ඔය නිසයි අකුසලේ මැඩලෙන පරිදි, පව දුරු වෙන පරිදි පින රැස් කර ගන්නටත්, අකුසලේ මැඩලෙන පරිදි කුසල් දියුණු කරන්නත් උවමනා කරනවා නියමාකාර ලෙස සද්ධර්මය අහන එක. වීරියවන්තකම, ඥානවන්තකම, කැපවීම මේ ඔක්කොම අවශ්‍ය කරනවා. ඒව තිබුණ නැත්තම් කරන්න බෑ. පරණ ලෝකෙම වැටෙනවා. කොටින්ම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ අහලා තියෙනද චුන්ද කම්මාර පුත්ත. චුන්ද කර්මාර පුත්‍ර කියලා කෙනෙක් ගැන. එයා තමයි බුදුරජාණන් වහන්සේට අවසාන භෝජනී පිළිගැන්වුවේ. චුන්ද කියලා රංකරුවෙකුගේ පුතෙක්. එයා ව්‍යාපාරිකයෙක්. පාවානුවර හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා සමග ආරාධනා කළා දානයකට වඩින්න කියලා. ඉතින් එදා වෑංජන වර්ග ඔක්කොම දාලා තිබුණේ රත්තරන් භාජනවල. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳිද්දි භික්ෂුන් වහන්සේලාට දැන් ඉතින් දානමාන බෙදාගෙන යද්දි එක භික්ෂුවකට මේ රත්තරන් භාජනයකට හිත ගියා. හිත ගිහින් මොකද කළේ? දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. මහරහතන් වහන්සේලා ඉන්නවා. බලන්න පුතඥන දෝෂේ. හිමීට වටපිට බලලා හිමීට ඒ රත්තරන් වාජනේ මල්ලට දාගත්තා. මේක දැක්ක මේ චුන්ද මේ දානෙට ආර්දනා කරපු කෙනා. මෙයා දැකලා නොදැක්ක වගේ හිටියා. නොදැක්ක වගේ ඉඳලා දැන් ඊ ස්වාමීන් වහන්සේලා ගියා. බලන්න මේ ඔක්කොම අතහැරලා නිවන් පිණිස පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි රාහතන් වහන්සේලා ඉඳිද්දි දැන් තේරෙනවද හිතක තියෙන භයානකකම? ඉතින් හිමීට මල්ලට දාගත්ත දැක්කා. ඊට පස්සේ ඒ චුන්ද උපාසක හවස ගියා බුදුරජාණන් වහන්සේ බලන්න. යනකොට ඔක්කොම වටේ වාඩි වෙලා ඉන්නවා අර හාමුදුරුවෝත් ඉන්නවා. දැකලා චුන්ද අහනවා භාග්‍ය බුදුරජාණන් වහන්සේ මේ ලෝකි ශ්‍රමණයෝ කොටස් කීයක් ඉන්නවද කියලා. බුදුරජාණන් වහන්සේ දැනගත්ත මේක අහන්නේ අසවල සිද්ධියත් එක්කයි. උන්වහන්සේ පෙන්නවා මේ ලෝකි ශ්‍රමණයෝ 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මාර්ගයේ දිනපු එක්කෙනා රහතන් වහන්සේ. අනිත් එක්කෙනා තමයි මාර්ගයේ දිනලා මාර්ගය කියාගෙන යන එක්කෙනා. ඒ ධර්ම දේශනා කරලා මඟ කියාගෙන රහතන් වහන්සේ. අනිත් එක්කෙනා මාර්ගයේ වඩන එක්කෙනා.
තුන් දෙනයි. හතරවෙනියා මාර්ගයේ දූෂණය කරමින් යන කෙනා. ඉතින් මේක කිව්වා විතරේ අරයට තේරුණා. ඔන්න බලන්න මේ හිතේ ස්වභාවය බුදුරජාණන් වහන්සේලා මොන ගැහිලා සිදුවෙච්ච දේවල් ඒ පරිසරයේ තුල බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී සිද්ධ වෙච්ච දේවල්. හිත කියන්නේ අන්තිම භයානක එකක්. හොඳට හැසිරෙව්වොත් හොඳ කරා යන, නරකට වැටුනොත් නරක කරා යන. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා දබ්බමල්ල පුත්ත කියලා රහතන් වහන්සේ නමක්. අවුරුදු 7 දී මේ උන්වහන්සේ අරහත්ත්වයටපත් උනේ. ඉතින් උන්වහන්සේට දැන් ඉතින් රහතන් වහන්සේ නමක්නේ කාලය ගෙවන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා භාග්‍යවතුන් වහන්සේ මට පුළුවන් සංඝෝපස්ථාන කරන්න. මට සංඝෝපස්ථානය කියලා දෙන්න කියලා. කිව්වා එහෙනම් ඔබ මේ දුර බැහැර ඉඳලා වඩින්න භික්ෂුන් වහන්සේලාට ඒ සේනාසනවල ආසන පනවන්න එහෙනම් කියලා. ඉතින් දැන් ආසන පනවනකොට දැන් මේ කාලේ ලයිට් තියෙන, ඒ කාලේ ලයිට් නැහනේ. මේ දබ්බමල්ල පුත්ත හාමුදුරුවෝ යාගේ මාපට ඇඟිල්ල ලයිට් එකක් වගේ පත්තු කරගන්නවා. ඉරිදි බලෙන්. පත්තු කරගෙන තමයි ආසන හොයන්නේ හැමතැනම ආරන්නේ කුටි වලට එක්කගෙන යන්නේ. ඉතින් හරීම ජනප්‍රිය වුණා මේ හාමුදුරුවෝ. මේකට තවත් කොටසක් ඊර්ෂ්‍යා කළා. ඊර්ෂ්‍යා කළා තුල්ලනන්දා කියලා හිටියා භික්ෂුණියක්. ඒ භික්ෂුණිය පෙළඹෙව්වා කට කතාවක් පතුරවන්න. බලන්න මේ හිතේ භයානකකම කියන්නේ මේක කියන්නේ. දවසක් ඒ භික්ෂුණිය එයාගේ ඇඟ ඔක්කොම හූරගෙන අඩාගෙන ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. බලන්න කවුරු ගාවටද මේ යන්නේ බොරුවක් ගොතාගෙන. දැක්කද හිතේ ඇති. ගිහලා කිව්වා භාග්‍යතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ පිරිස මැද්දේ මට මේක කියන්න බෑ. මොකද්ද කියලා ඇහුවා. මේ පිරිස මැද්දේ මට කියන්න බෑ. මෙන්න මේ සේනාසන පනවන මේ දබමල්ල පුත්ත හාමුදුරුවෝ මට මහා කරදරයක් කළා. මේ බලන්න මගේ ඇඟ ඔක්කොම හීරිලා කියලා. අර රහතන් වහන්සේ නම. මේ භික්ෂුණියක් මහාන වෙච්ච කෙනෙක් කියන කතාව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දන්නවනේ ඔක්කොම. උන්වහන්සේ කිව්ව දබමල්ල පුත්ත හාමුදුරන්ට එන්න කියලා. උන්වහන්සේ වැඩලා බුදුරජාණන් වහන්සේට වැඳා. ඇහුවා මේ මොකද්ද මේ ගැටලුව? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දන්නවන්නේ මම කවුද කියලා කිව්වා. ඒව හරියන්නේ නැහැ කිව්වා දැන් මේ වෙලාවේ. දැන් පැහැදිලිව කියන්න මොකද්ද සිද්ධ වුනේ? දෙවෙනි වතාවෙත් කිව්වා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දන්නාසේක. කිව්වම බුදුරජාණන් වහන්සේ වදාලා දබ්බමල්ල පුත්ත මේ වෙලාවේ මේ විශාල පිරිසක් ඇවිල්ලා ඉන්න අරුබුදයක් ඇති වෙච්ච වෙලාව. මේ වෙලාවේ හංගන්න බෑ දැන් ඔබ කියන්න කිව්වා. ඉතින් දබ්බමල්ල පුත්ත හාමුදුරුවෝ කිව්වා භාග්‍ය බුදුරජාණන් වහන්සේ මට මතකයි මම පුංචි කාලේ බුදුරජාණන් වහන්සේ ළඟට ආපු හැටි. එදා භාග්‍ය බුදුරජාණන් වහන්සේ මට මේ චතුරාර්ය සත්‍ය ගැන කියා දීපු හැටි. එදා මම අවුරුදු 7 දී අරහත්ත්වයටපත් වෙච්ච හැටි කියලා ඔක්කොම විස්තර කරගෙන ගියා. යනකොට මොකද වුනේ? අර තුල්ලනන්දාට එතකොටයි දන්නේ මේ රහතන් වහන්සේ නමක් කියලා. වැළපෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා හා වැළපිල්ල නවත්තන්න කිව්වා. ඔය හැටිනේව. ඒ නිසා වැළපිලි නවත්තලා දැන් ඉතින් සමාව ගන්න කිව්වා ඔළුව හත් කඩකට පැලෙන්න ඉස්සර වෙලා. ඔන්න බලන්න සංසාරේ වරදින වැරදිලි බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහිලා ධර්මයේ අහන්න ලැබිලා ශාසනයට ඇතුල් වෙන්න ලැබිලා සිද්ධ වෙන දේවල් දිහා බැලුවාම අපි මොනතරම් බුද්ධිමත්වද මොනතරම් කල්පනාකාරීවද මේ ජීවිතේ හැසිරෙන්න තියෙන්නේ. මේකෙන් මොකද්ද අපිට තේරෙන්නේ? අපිට හරියන්න තියෙන අවස්ථාවද වැඩි වරදින්න තියෙන අවස්ථාවද? වරදින්න තියෙන අවස්ථාව
වැඩි. මේ නිසා බොහෝම කල්පනාවෙන් තමන්ව පිළිසරණ කරගන්න ඕනේ. අන්න අමාරු එකක් මං කිව්වා. මොකක්ද අමාරු එක? තමන්ව පිළිසරණ කරගන්න එක. හාමුදුරුවරුන්ට පුළුවන්ද මේ අයව නිවන කරා ගෙනියන්න? බෑ. එහෙනම් තමන් විසින් තමාව පිළිසරණ කරගන්න ඕනේ. තමන්ව කොහොමද තමන් පිළිසරණ කරගන්නේ? ඔව් තමන්ගේ ජීවිතේ පුළුවන් තරම් වරදට වැටෙන ජීවිතේ පුළුවන් තරම් වරදින් මුදව ගන්න ඕනේ. උත්සාහයෙන් වීරියෙන් යුක්තව තමන්ව හසුරව ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් අපේ ජීවිතේ බොහොම ප්‍රශ්න ඉවරයි. ඒ කියන්නේ අපි ඔක්කොම වෙලාට සංසාරෙ මිදිලා. මොකද අපිට හොඳට තේරෙනවා දැන් මෙතන ආපු කවුරුත් ගෙවල් වල කාලා බීලා මොනවා හරි කාලා බීලා ඉන්න පුළුවන් අයනේ. ඉන්නේ වයසට යනකම් මල්ලව වැටවල් හදා පොල්ල තුවිය ඉන්නේ ජීවිත කාලෙම මැරෙනකම්ම නේද? එහෙම ඉන්නේ නැතුව නිවනක් සොයන්න ඕන කියලා වැඩ කටයුතු දාලා ඉන්නේ මොනවා හරි සංසාරේ පුරුද්දක් නේද? පුරුද්දක්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියනම් අපි ඔක්කොම නිවන් දකිනවා. ඉතින් බලන්න උන්වහන්සේ සිටීමේ තියෙන ලාභය පොඩි හාමුදුරුවමක් හිටියා බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඉතින් භාවනානුයෝගීව මේ ස්වාමීන් වහන්සේ වඩිනවා. ගමනක් වඩිනවා. වඩින එකට කැලෑබද පරිසරයක් හම්බ වුණා. මේ කැලෑබද පරිසරයේ උන්වහන්සේ බිම්බලාගෙන වඩිද්දි දැක්ක ලස්සන දොලක් ගලාගෙන යනවා. දැකලා හිතුවා හරි හොඳයිනේ නාගන්න තියෙනවනම් කියලා උන්වහන්සේ මොකද කළේ? නිදහස්නේ. උන්වහන්සේ සිවුරු ගලවලා පැත්තකින් තියලා පාත්‍රයක් පැත්තකින් තියලා දොලට බැස්සා. බැලලා දොලේ නනායි දෙද්දි ඔය අතරේ මේ රජුරුවන්ගේ භාණ්ඩාගාරයට අයිති ආභරණයක් හොරකම් කරපු හොරෙක් ඔය පාරෙන් දුවගෙන යනවා. රාජසේවකයෝ පන්නගෙන යනවා. මේ හොරා බැලුවා ගැලවෙන්න විදියක් නැහැ. වටපිට බැලුවා පාත්‍රයක් තියෙනවා. දැම්ම පාත්‍රයට ආභරණේ දිව්වා. ඊට පස්සේ මොකද වුනේ? ඔව් රාජභටය ආවා. ඇවිදින්න බැලුවා වටපිට හොරා නැහැ. පේන්නේ නැහැ. කවුද මේ හොරකම් කරන්නේ? වටපිට බලද්දි මෙන්න පාත්‍රයේ ඇතුලේ තියෙන ආභරණේ. ගත්තා ඇදලා ගගහා එළියට ගත්තා. ගොඩ ගත්තා අර දොලෙන්. දොලෙන් ගගහා ගොඩ ගත්තා. අරගෙන දැන් මේ හාමුදුරුවන්ව ගගහා එක්කගෙන යනවා. අධිකරණයට එක්කන් ගියා. අධිකරණයෙන් දුන්න තීන්දුව මෙයාව උල තියන්න. මොකද සිද්ධ වුනේ? මෙයාව එක්කගෙන ගියා. දැන් උනේ මෙයාව උල තියන්න පටන් ගත්තා. එයා කල්පනා කළා කරන්න දෙයක් නැහැ. ජීවිතේ මේක තමයි සංසාරේ හැටි. මේ වගේ දේවල් කොච්චරනම් ආය මට සිද්ධ වෙයිද මම මේ සංසාරේ හිටියොත්. ඒ නිසා මම කොහොම හරි මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා සිටිවිල්ලක් පහල කරගෙන විදර්ශනා වඩන්න ගත්තා. මහා කරුණික භාග්‍ය බුදුරජාණන් වහන්සේ දැක්ක මේක. උන්වහන්සේ එතනට ඊර්දියෙන් වැඩම කළා. වැඩම කළා පෙනී ඉඳලා කිව්වා පුතේ දැක්කද සංසාරේ හැටි? දැක්කද සංසාරේ ඉන්න සිද්ධ වෙච්ච නිසා මෝන දින දේවල්? තව කොච්චර කලක් ඔයා මේ සංසාරේ ඉන්න හිතාගෙන ඉන්නවද? අනේ භාග්‍යවතුන් වහන්සේ මට නම් එපා කිව්වා. එහෙනම් ඔයා මේක අවබෝධ කරගෙන අතාරින්න කියලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. අර උලහුඩම අරහත්ත්වයටපත් වුණා. අන්න ප්‍රශ්නේ විසඳගත්තු හැටි. අපේ ප්‍රශ්නේ විසඳගන්නේ අපි කවදද? අපිට බුදුරජාණන් වහන්සේ නමක් නැහැ. පිරිනිවන් පාලා. හොඳ වෙලාවට පිරිනිවන් පෑවේ
අපිට ඉතුරු කළා. මොකක්ද ඉතුරු කළේ? ධර්මයේ ඉතුරු කළා පිරිනුවන් පෑවේ. ඒ ධර්මයේ තුල තියෙනවා බුදුරජාණන් වහන්සේ නමක් කියා දෙන ඔක්කොම දේවල්. ඒ ධර්මයට පුළුවනි අපි දුකින් නිදහස් කරවන්න. ඒ ධර්මයෙන් තමයි කියන්නේ මේවා අනිත්‍ය දේවල්. මේවා අතාරින්න. අකුසල් හිතේ හට ගන්නවා දුරු කරන්න. පව් වලට පුරුදු වෙන්න එපා. අතාරින්න. පුළුවන් තරම් පින් කරන්න. මේ ඔක්කොම මේ ධර්මයෙන් කියනවා. ඒ ධර්මය දැන් මේ පින්වතුන්ට තේරෙන්නේ නැති ඒ ධර්මයක් හැමතැනම අහන්න ලැබෙන්නේ නැහැ. ඒ ධර්මය දුර්ලභ ධර්මයක්. ඒ නිසා ඒ ධර්මයේ ලැබෙන කාලේ හරියාකාර ලෙස ඒ ධර්මයේ තේරුම් ගන්න ඕනේ. ඒ ධර්මයෙන් තමයි උගන්වන්නේ මේ ඔක්කොම හේතුඵල. මේවා මම කියලා ගන්න එපා. මගේ කියලා ගන්න එපා. මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කියලා පිළිගන්න එපා. මේ ඔක්කොම වෙනස් වෙන ලෝකේට අයිති දේවල් කියලා හිතලා මේ කෙරෙහි කලකිරෙන්න කියලා ඒ ධර්මයෙන් උගන්වන්නේ. මේක ලෝක සම්මුතියට වෙනස් එකක් නේද? මේක ලෝක සම්මුතියට වෙනස් එකක්. ලෝක සම්මුතිය මොකද්ද? අපි හැමදාම පවතින්න ඕනේ. අපි හැමදාම ඉන්න ඕනේ. ඔය අනිත්‍යයි කියලා මෝසල කතා කියන්න එපා. ඔය මැරෙනවා කියලා කියන්න එපා. ඕවා නරක කතා. ඒ තමයි මේ ලෝක සම්මුතිය. ඇත්ත తත්ත්වය විමසන්න කියලා බුදුරජාණන් වහන්සේලා කියලා දෙන්නේ. එතකොට ඒක අවබෝධ කරගන්න තම තමන්ගේ අතේ තියෙන්නේ. හොඳට මතක තියාගන්න මේ අවස්ථාව අහිමි වුණොත් අපිට කියන්න බෑ. ආයි කොයි කාලේ කවදා අපි මේ සංසාරේ ධර්මයේ හැසිරෙයිද කියලා. මොකද අපිට හිතෙනවා අපි පින්දහම් කරනවන්නේ අපිට මග හැරෙන්න එකක් නෑ කියලා. නමුත් ඒක තීරණය කරන්නේ අපි නෙවෙයි. කවුද? මේ විස්මේ ජනක හිත විසින්. අපි දන්නේ නැහැ. අපි හීනකින්වත් හිතුවද අපේ හිතේ රාග දේශ මොහ ඇති වෙන එකට මේ විදිහට මේව ඇති වෙලා අපි දුක් විඳී කියලා. හිතපු නැති දේ සිද්ධ වුණේ නැද්ද? සිද්ධ වුණා. අපි හීනකින්වත් හිතුවද හිත මේ වගේ වහා පෙරලි රැවටෙන එකක් කියලා? නෑනේ. ඉතින් මේ හිත මුල් වෙලා නෙවෙයිද මෙච්චර දුර අපි ආවේ. එහෙනම් යම් තාක්කල් අපිට යන්න තියනවාද? ඒ තාක්කල් මේ හිත නැමැති මුලාව මම කියලා පිළිගන්නකම් අපිට යන්න සිද්ධ වෙනවා. සමහර විට බැලූ බැල්මට අපිට හිතෙනවා නෑ මම නම් හොඳට ජීවත් වෙච්ච කෙනෙක් නේ. මම ඉතින් හොඳට පින්දහම් කරපු කෙනෙක් නේ. මට වරදින්න විදියක් නෑ කියලා. කාටද වරදින්න විදියක් නැත්තේ? මට. මම කියලා එකක් තිබ්බනම් ප්‍රශ්නයක් නෑ. හරි තමයි කතාව. නමුත් සංසාරේ අරගෙන යන්නේ මම නෙවෙයි. කවුද? හේතුව. මම කියන්නේ මතයක්. එක දෘෂ්ටියක්. හේතුව තමයි කර්මය. කර්මය හැදින්නේ චේතනා මුල් කරගෙනනේ. ඒවා තියෙන්නේ හිතේනේ, හිත මුල් කරගෙනනේ. ඒකට ඕන හැටියට ඒක අරගෙන යනවා. ඉතින් ඒ ස්වરૂපේ කඩාබිඳ දමන ප්‍රඥාව, අවබෝධය, වටහා ගැනීමේ ශක්තිය මේ ජීවිතයේ තුල දියුණු කරගත්තොත් අන්න එයාට පමණයි මේ අවස්ථාව තියෙන්නේ. දැන් බලන්න කාලය කියන එක කොච්චර වේගෙන් යනවද නේ? දන්නේම නැතු ඉක්මවා යනවා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් ධර්මයේ අරගෙන ධර්මයේ හැසිරීලා දුකෙන් නිදහස් වෙන්න ඥානවන්ත කෙනා උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා ජීවිතේ තම තමන්ගෙන් සිද්ධ වෙන අත්තරදි නිසා තම තමන් දුක් විඳ යන්නේ. තම තමන් විසින් මේක හරි ගස්ස ගත්තොත් තම තමන් නිදහස් වෙනවා. ඒ නිසා මේ සාමාන්‍ය ලෝකේ මුලාවයි සාමාන්‍ය ලෝකයේ කතා බහයි
ධර්මයට වඩා ගොඩාක් වෙනස්. මේ ධර්මයෙන් කතා කරන්නේ තනිකරම ජීවිතය අවබෝධ කරගන්න එක. මේ පින්වතුන් දැන් හොඳට දන්නවා අදිස්ථාන කරලා අපිට මොකුත් ලබන්න බෑ. අපේක්ෂාවකින් කරන්න බෑ. අවශ්‍යතාවයක් ඇතුව උත්සාහයෙන් ධෛර්යයෙන් කරගත්තු දෙයක් පමණයි කියලා දන්නවා. මේක තමන්ගේ අතේමයි තියෙන්නේ. අපිට වැරදුනොත් දුක් විඳින්නේ කාටද? අපටමයි. කවුරුත් නෑ මේ වෙලාවට. ඇයි බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන සිදුවීමක් තියෙනවා. එක සිටුවරෙක් බොහෝම දනවා. දැන් යා හරි කැතයි, විරූපී. දැන් යා පාර යනවා හිඟා කකා. යනකොට තමන් හිටියේ මාළිගේ ළඟටත් ආවා. ඒක පාට පරණ පුරුද්දට මියා ගියේ ඇතුළට ගියා. යන්ට ගෙදර හිටියේ චූටි ලස්සන බබාලා ඔක්කොම කෑ ගැහුවා මෙන්න අම්මේ යක්පැටියෙක් ඇවිල්ලා කියලා. කවුද මේ? ගෙදර හිටපු සීයා. වැඩකාර කොල්ල මොකද කළේ? ඔක්කොම මෙයාව ගහලා එළියට දැම්මා. එළෙව්වා. දැක්කද ජීවිතේ තියන කලදසාව? අපිත් හිතාගෙන ඉන්නවා අපි අසවල් අය කියලා. නමුත් බැරි වෙලාවත් මරණයටපත් වෙලා අපි පොඩි සතෙක් වුණොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා මතක තියාගන්න මේ දුර්ලභ අවස්ථාව අපිට මනුස්ස ජීවිතේ ලැබුණා. තිසරණේ ලැබුණා. ඒ තිසරණේ මොකද්ද කියලා තේරුම් ගන්න ලැබුණා. මේක බොහෝ දෙනෙකුට ලැබෙන එකක් නෙවෙයි. මේක දුර්ලභ අවස්ථාවක්. ඒ නිසා මේ ජීවිතේ හරියාකාර ලෙස හිත පිහිටුවා ගන්න ඕනේ. ධර්මයේම හිත පිහිටුවා ගන්න ඕනේ. සතිපට්ඨානෙම හිත පිහිටුවා ගන්න ඕනේ. සතිපට්ඨානය කියන්නේ සතිය කියන්නේ මොකද්ද? ප ဋ ාණය කියන්නේ පිහිටුවා ගැනීම. සිහිය පිහිටුවා ගැනීම සතිපට්ඨානයි. කොහොමද සිහිය පිහිටුවා ගන්නෙ? සිහිය පිහිටුවා ගන්නවා කියන්නේ මොකද්ද? කල්පනාවෙන් ඉන්නවා කියන එක. කවුරු ගැනද? තමන්ගේ ජීවිතේ කටයුතු ගැන. හැබැයි නිකන් නෙමෙයි. අවබෝධයක් ඇති කරගන්න පිළිවෙලට කල්පනාවෙන් ඉන්නවා. අවබෝධයක් ඇති කරගන්න පිළිවෙලට තමන්ගේ ජීවිතය ගැන කල්පනාවෙන් සිටීම. දැන් අපි මෙහෙම කියනවා. ඔන්න අපි කියනවා මේසයක් උඩ කෑම තියෙනවා. ඔන්න ජනේලේ ඇරලා තියෙනවා. කාක්කෙක් ඉන්න පුරුදු වෙලා ඉන්නවා. අපි කියනවා ඔන්න ළමයෝ කාක්කුවේ මේව අරගෙන යයි. මේ පිඟන් අවුස්සයි කාක්කුව ඇවිල්ලා. කල්පනාවෙන් ඉන්න. එයා මෙහා බලපු වෙලාවට මොකද වෙන්නේ? කාක් ඇවිල්ලා මේක අරගෙන ගියොත් අපි යාට සැර දහන්නේ කොහොමද? මොන සීයෙන්ද හිටියේ? අහනවනේ අපි. ඔව් මොන සීයෙන්ද හිටියේ? අන්න ඒ වගේ. අපිට වැරදිච්ච ගමන් අපි අපින්ම අහන්න ඕනේ. මොකද්ද? මොන සීයෙන්ද හිටියේ කියලා. එතකොට තමයි අපිට තේරෙන්නේ අයියෝ අපිට වරදිලානේ මේ වැරදිලානේ කියලා. අන්න එතකොට අපිට අවස්ථාවක් තියෙන්නේ මේක හදාගන්න. මැරෙන්න ඉස්සර වෙලා මේ ධර්මයේ සිත පිහිටුවා ගන්න ඕනෙමයි. ඒක කරන්න පුළුවන් එකක්. ඒ නිසා අපි මේ ජීවිතයේදී පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඒක.